සුබදෑසනක් නැවතවරක් ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි බෙලකසුන්ට බොහොම ස්තුතියි. ඔහුගේ නිවසේ සිට ඔබට සජීවීව নমස්කාරය මෙහෙවන්නට ඔහු දෙවියන් වහන්සේ කරුණාව ලැබුවා. අපි යම කෙනෙක්ම මෙවැනි ක්‍රීඩා කාල තුලදී ස්වාමීන් වහන්සේගේ වචනය, උන්වහන්සේගේ ප්‍රේමවන්ත සෙනඟ පෝෂණය කරන්න, උන්වහන්සේගේ වචනයෙන් තමයි පොළොවට ජීවනය ලැබෙන්නේ. උන්වහන්සේගේ වචනයෙන් තමයි ඔබට සත්‍යතාවය එළිදරව් වෙන්නේ. ඒකයි අපි සියලු අමාරුකම් අපහසුකම් මැදින් උනත් උන්වහන්සේගේ වචනය ඔබ වෙත නිදහස් කරන්න අපි කැප වෙන්නේ. ඉතින් මේ දැසන නැවත වරක් Assembly of God Bethlehem යාඥා ගෘහයේ ඒකල සාකච්ඡා වෙනුවෙන් මම ඔබ ඉතාම ආදරේ නැවත වරක් පිළිගන්නවා. අපි දේ වචනේ බලන්න යනවා. දෙවියන් වහන්සේ අලංකාර වචනයක් අද දැසන ඔබ සමග බෙදා ගන්න පිණිස මට දබා තිබෙනවා. මේකේ ඊටාම වටිනවා යෙසායා පොත. ඊටා කාලෝචිත පොතක්. වටිනා සත්‍යතාවයන් රසක් ගොනු කළ පොතක්. ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ගැන, ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගැන, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ගැන, ඊශ්‍රායලුන්ගේ නැවත ඊශ්‍රායලට පැමිණීම ගැන, විප්‍රවාසයෙන් පසුව ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ආගමනය ගැන, ඒ වගේම ඊශ්‍රායලුන්ගේ නැවත ඊශ්‍රායලට මේ අපි ඉන්න සතකේව පදිංචි වීම ගැන මේ වගේ අලංකාර දෙතුන් රාශියකින් යෙසායා අති ශ්‍රේෂ්ඨ ලෙස අනාගත වක්තෘක ලෙස දෙවියන් වහන්සේ වචනේ ගෙනහර දක්වා තිබෙනවා. යෙසායා ජීවත් වුණේ ක්‍රිස්තුස් වහන්සේ ඉන්න වසර 700කට වගේ ප්‍රථමයෙන් ඔහුගේ කාලේ රජතුමා තමයි ඔහුව මරණයට පත් කළ මනස්සේ රජතුමා. උස්සියා රජතුමා කාලේ තමයි ඔහු හිටියේ. උස්සියා, ජෝතාම්, ආහස්, හෙසකියා යන රජවරුන්ගේ කාලේ ඔහු හිටපු කෙනෙක්. ඔහුගේ සමකාලික අනාගත වක්තෘන් ලෙස හොසියා, මීකා වැනි අය ගෙනහැර දක්වන්න පුළුවන්. මේ මොහොත වෙනකොට ඔහු උතුරු දේශයේ අසිරින්වරුන් පැහැරගෙන ගිය කාලයක ඔහු දකුණු රාජ්‍යයට උන්වහන්සේගේ අනාගත වාක්‍ය දේශනා කළා. මේ මොහොත වෙනකොට ඊශ්‍රායලයේ දේශපාලනික වශයෙන් ආත්මිකව පිරිහෙච්ච යුගයක්. යෙසායාව දෙවියන් වහන්සේ නැගිටින මොහොතකට ඊශ්‍රායලයේ දේශපාලනික වශයෙන් ආත්මිකව පිරිහෙච්ච යුගයක්. අපි ඒක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මම දෙවියන් වහන්සේ මගේ නෙත සිත යොමු කළා 43 වෙනි පරිච්ඡේදයට. මේ පරිච්ඡේදයේ කරුණු රහස්‍ය ගොනු කර තිබෙනවා. මේ පරිච්ඡේදයේ ඓතිහාසික කරුණු රාශියක්, ඒ වගේම වර්තමානයේ සම්බන්ධයෙන් කරුණු රාශියක්, මේ කාල පරිච්ඡේදයන් තුනක කරුණු රාශියක් යෙසායා මේ 43 වෙනි පරිච්ඡේදය තුල කතා කරන ලබනවා. ඊටාම වටිනා පරිච්ඡේදයක්. මම ඔබට කියනවා හැකිතාක් මේ පරිච්ඡේදය අධ්‍යයනය කරන්න අපි යාඥා කරමු. දෙවි පියාණනි, මේ උදෑසන ඔබගේ වචනයත් ඔබගේ දාසයත් මේ අසන ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සෙනඟත් බාරයි. ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ මුලින්ම මේ වචනය හා සම්බන්ධ වෙලා ඔබගේ දාසය වාලේප කරමින් මේ වචනය තුල ඔබ වහන්සේගේ මෙහෙවීම 100%කින් තබන්න පියාණනි. අපගේ ස්වාමී ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යෙසායා 43 සිට 13 දක්වා කියවමු. උදෑසන සියලු දෙනාටම අපි කියවමු යෙසායා 43 සිට 13 දක්වා. තෝරාගත් සෙනඟ මුදාගෙන අලුත් කරනු ලැබීම. එම්බා යාකෝබ් නුඹ මැව්වාවුද? එම්බා ඊශ්‍රායල් නුඹ සෑදුවාවුද? ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. බය නොවන්න. මක් නිසාද මම නුඹ මුදාගතිමි. නුඹේ නම කියා හඬ ගැසිමි. නුඹ මාගේය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැන්වෙන්නේය. ගිනි දැල් නුඹ කෙරෙහි නොඇවිලෙන්නේය. මක් නිසාද මම නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේය. නුඹේ ගැලුම්කාරයා වන ඊශ්‍රායල්ගේ ශුද්ධතරන් වහන්සේය. නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි. නුඹ මා ඉදිරියේ
අනර්ගව ගරු කටයුතුව බැවින්ද මා නුඹට ප්‍රේම කළ බැවින්ද නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි. බය නොවන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි. බස්නාහිරින්ද නුඹ රැස් කරන්නෙමි. මම උතුරු දිශාවට කතා කොට දියන්නේ කියා දකුණු දිශාවට නවත්වා නොගන්නයි කියා දුර සිට මාගේ පුත්‍රයන්ද පොළවේ කෙළවරින් මාගේ දූවරුන්ද එනම් මාගේ නාමය දරන්නා වූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවා වූ සියල්ලන් ගෙනෙන්නේ කියා කියන්නෙමි. ඇස් ඇති අන්ධ සෙනගද කන් නැති බිහිරන්ද පිටතට ගෙනෙන්න. සියලු ජාතීහු එකට රැස් වෙත්වා. ජනයෝද එකතු වෙත්වා. ඔවුන්ගේ කවුරු මේ දන්වා පළමු දේවල් අපට ප්‍රකාශ කරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්තා. නැත්නම් ඔහු අසා ඒක සැබෑයයි කියත්වා. මම ඒ තැනන් වහන්සේ බව නුඹලා දැනගෙන මා විශ්වාස කර තේරුම් ගන්නා පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවා සිටියා වූ ස්වාමීන් වහන්සේ කියසේක. මා සිටින්ට පළුවෙන් කිසි දෙවි කෙනෙකු සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නේ නැත. මමම ස්වාමීන් වහන්සේය. මා හැර වෙන ගැලවුම් කරුවෙක් නැත. මමම දැන්වෙමි, මමම ගැලවෙමි, මමම ප්‍රකාශ කළෙමි. අන් දෙවි කෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මම දෙවියන් වහන්සේයයි ස්වාමීන් වහන්සේ කියනසේක. ආමෙන්. මම මේ පරිච්ඡේදයේ පද කීපයක් කෙරේ ඔබේ අවධානය යොමු කරනවා. මගේ ඒ වගේම ප්‍රධානම යතුරු පදය the key verse එක වෙන්නේ 19 වෙනි පදය. මම 19 වෙනි පදයට ඔබව පසුව ගෙනියන්න ඉස්සල්ලා දෙවියන් වහන්සේ ගැන විග්‍රහයක් නොකර එතනට යාම නුසුදුසුයි මට හැගෙනවා. දෙවියන් වහන්සේ ගැන විග්‍රහයක්, අර්ථකථනයක්, අලුත් අදහසක් ඔබට දී යුතු කියලා මම විශ්වාස කරනවා. මේ පරිච්ඡේදයේ ඇත්ත වශයෙන්ම මේකේ යම්කිසි විශේෂ මාතෘකාවක් පැවතෙනවා. මේකට අන්තර්ගතය ඔබට මම කිව්වොත් ඊශ්‍රායලුන්ගේ පැවැත්ම හා උන්වහන්සේගේ පරමාධිපත්‍ය සදාතනික භාවය සාක්ෂියක් කොට පෙන්වනවා. ඊශ්‍රායලුන්ගේ පැවැත්ම සහ උන්වහන්සේගේ පරමාධිපත්‍ය හා සදාතනික භාවය. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය, සදාතනික භාවය සහ ඊශ්‍රායලුන්ගේ පැවැත්ම මේ පරිච්ඡේදය ඉතාම පැවතුනා. ඉතින් මම දෙවියන් වහන්සේ ස්තුති කරනවා. මේකේ දෙවියන් වහන්සේගේ නැත්නම් පරමාධිපත්‍ය නැත්නම් මම ඔබට කිව්ව දෙවියන් වහන්සේගේ හයිය, බලය, උන්වහන්සේට කරන්න පුළුවන් අසීමිත තත්ත්වය ගැන උන්වහන්සේ කතා කරනවා. ඇයි එහෙම කතා කරන්නේ? මේ ඊශ්‍රායල් ජන සමාජය ආත්මිකව පිරිහිච්ච, දේශපාලනිකව පිරිහිච්ච යුගයක ඉන්නකොට දෙවියන් වහන්සේ කියනවා මේ සියල්ලට උත්තරේ මම තමයි. අද ලෝකෙ දිහා බලනකොට හැම පැත්තෙම පිරියලා. එක පැත්තක් නෙමෙයි. අද ලෝකෙ පිරි නොහිච්ච පැත්ත මිනිසුන්ගේ හැම පැත්තම ආචාර ධර්ම වලින් පිරියලා, අධ්‍යාත්මික ස්වභාවයෙන් පිරියලා, දේශපාලනික තත්ත්වෙ පිරියලා, එතකොට මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය පිරියලා, ව්‍යාපාර තත්ත්වය, රැකියාව තත්ත්වය මේ හැම පැත්තම පිරියලා. පිරිච්ච එක. මට මේ ළඟදී කෙනෙක් හම්බුණා. ඔය කියනවා මගේ මනුස්සුරේ 16ක් 17ක් විතර ඉන්නවා. මම මගේ කාර් එක වික්කලු පඩි ගෙවන්න. මිනිස්සු ඒ තරමට පිරිච්ච, ඒ කියන්නේ ආර්ථිකව මිනිස්සු හැදවැටෙන කාලයක ඉන්නේ. නමුත් එවැනි යුගයක තමයි යෙසායව දෙවියන් වහන්සේ නැගිටින්නේ. දැන් මම ඔබ කියනවා මම විශේෂයෙන්ම දේව දරුවන්ට කියන්නේ. මේ අවට ලෝකයේ පිරිහීම නෙවෙයි බලපහන්නේ. ඔබේ ඇස් ඔබේ දෙවියන් වහන්සේ වෙත යොමු කිරීමයි වැදගත් වන්නේ. මෙතන කියනවා පළවෙනි පදේ ඊටාම වැදගත් ලෙස කියනවා මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය සහ අයිතිය කියන මාතෘකාව මම කතා කරනවා. දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය සහ මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේගේ අයිතිය මගේ මාතෘකාව.
ඒ වගේම මේ පරිච්ඡේදය තුළ ඊශ්වරයන් ගැන දෙවියන් වහන්සේගේ විශේෂ අවධානයක්, විශේෂ attention එකක්, නැත්නම් දෙවියන් වහන්සේගේ අමුතුම අරමුණක්, විශේෂ අරමුණක්, විශේෂ purpose එකක් මේ ඊශ්වරයන් ගැන සමස්ත ලෝකය ගැන තියෙනවා වගේම ඊට වඩා ඊශ්වරයන් ගැන. මොකද උන්වහන්සේගේ ගිවිසුමේ ප්‍රධානීන් තමයි ඊශ්වරයන් වල. උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ මූලිකයන් තමයි ඊශ්වරයන් වල. පොළොවේ හැම කටයුත්තක්ම දෙවියන් වහන්සේ සිදු කරනු ලබන්නේ ඊශ්වරයන් කරන කොටගෙන. ඒකයි ආබ්‍රහාම දෙවියන් වහන්සේ කිව්වේ නුඹ කරන කොටගෙන පොළොවේ හැම පවුලකම මම ආශිර්වාද කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය ඔබ මම තේරුම් ගන්න ඕන කොහොමද කියන එක. ඉතින් යෙසාය 43 පළවෙනි පදේ ඉතාම පැහැදිලිව දෙවියන් වහන්සේ කියනවා එම්බා යාකෝබ් නුඹ මැව්වා වූද එම්බා ඊශ්‍රායල් නුඹ සෑදුවා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. මෙතනදී දෙවියන් වහන්සේ කියනවා තමන්ගේ අයිතිය ගැන පෙන්නනවා. එම්බා යාකෝබ් ඒ කියන්නේ එම්බා ඊශ්‍රායල් නුඹ මැව්වා වූ. ඒ වගේම නුඹ සෑදුවා වූ. එතනදී දෙවියන් වහන්සේ කියන්නේ ලෝකේ සෑදුවේ මිනිස්යාගේ මැවුම් කරුවා නම් දෙවියන් වහන්සේ බව. ඉතින් ඒකදී උන්වහන්සේ කියනවා බය නොවන්න කියන එක. දැන් මේ බය නොවන්න කියන එක බයිබලයේ පුරාම 366 වාරයක් තියෙනවා. බය නොවන්න, do not fear කියන එක. ඉතින් වෙනස පළවෙනිම කියන්නේ බය නොවන්න මක්සාද මම නුඹ බුදාගතිමි නුඹේ නම කියා හඬ ගැසිමි නුඹ මාගේ. මොන තරම් කාලෝචිත අර්ථවත් වචනයක්ද ඔබට දෙවියන් වහන්සේ කතා කරන්නේ. මේක ඔබ හිතනවාද ඊශ්වරයට සීමා වුණා කියලා? නෑ, දෙවියන් වහන්සේ සූකී ඒක ජාතක පුත්‍රයා ගැන තරම් ලෝකෙට ප්‍රේම කළා ඉවරයි. එහෙනම් මේ පදයට ඔබ මම ඇතුල් වෙනවා. මක්සල් මම නුඹ බුදා ගතිමි නුඹේ නම කියා හඬ ගැසිමි. දෙවියන් වහන්සේ වචනයක දෙන කියනවා මම මගේ අල්ලේ මගේ මේ අල්ලේ නුඹේ නම කොටා ගත්තා. මගේ ප්‍රේමවන්තේ. දැන් මෙවැනි සැඩ සුළඟවත් මෙවැනි භයානක කාල පරිච්ඡේදයක් ඔබ ඉදිරියට වෙන්න පුළුවන්. ඔබ අද උදෑසන මොන තත්ත්වයක ඉන්න පුළුවන්ද? මොන ස්වභාවයක ඉන්න පුළුවන්ද? මොන රෝගයක ඉන්න පුළුවන්ද? ඔබට මොන තරම් තරජනයලා තිබෙන්න පුළුවන්ද? අන්තරාසයට කාලවල ඔබ ජීවත් වෙන්න පුළුවන්. මේ විවෘසහගත ආර්ථිකය, මේ විවෘසහගත සෞඛ්‍ය තත්ත්වයේ ඔබ ඉදිරියේ මනාවට පේනවා. ඔබ රූපවාහිනියක් දැම්මම ඔබට ඇහෙන්නේම අදෝනාව, දුක, විපත මේවා තමයි තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ ඒ මැද ඉඳලා කතා කරලා කියනවා මම නුඹ මුදාගතිමි නුඹේ නම කියා මම හඬ ගැසුමි නුඹ මාගේ. ඊළඟට උන්වහන්සේ කියනවා නුඹ ජලමැදින් යන විට right මම නුඹ සමග සිටින්නේමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට ඒවා නොදැවෙන්නේ. මතක තබා ගන්න. මේ දෙවියන් වහන්සේ නිකන් ලියපු දේවල් නෙවෙයි. උන්වහන්සේගේ බල පුළුවන්කාරකම, උන්වහන්සේගේ හයිය, උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කරන වචන තමයි මේවල ගැඹුරලා තියෙන්නේ. මේවා ඔබට මට අදාළයි. මේවා ඔබට මට අදාළයි. මේ උන්වහන්සේගේ පරමාධිපත්‍ය. උන්වහන්සේ මේ ගල් මැටි රූපයකට සීමා වෙච්ච එක තැනකට සීමා වෙච්ච දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ඔබට තැනකට සීමා කළා මෙතන තමයි ඔයා ඉන්න ඕනේ, මේ කුඩුව තුල තමයි ඔබ ඉන්න ඕනේ කියලා ඔබට උන්වහන්සේව තබන්න බෑ. එහෙම දෙවි කෙනෙක් ගැන මම කතා කරන්නේ. මම කියන්නේ සර්ව වාසී වූ, සර්ව බලධාරී වූ, සියලු බලයක දෙවියන් වහන්සේ හැම තැනකම හැම මොහොතකම වැඩවසන දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ කියනවා ඔයා ගංගා මැදින් ජල මැදින් යන විට මම ඔයා සමග ඉන්නවා. ගංගා මැදින් යනකොට ඒවා ඔබ උඩින් වෙන්නේ නැහැ. ඔයා ගිනි මැදින් යනකොට ඔයාව දැවෙන්නේ නැහැ. ඒ දෙවියන් වහන්සේ ඔබට කතා කළා ඒ ආකාරයෙන් ඔබ යන ඒ විශාල ගැටලු වෙන්න පුළුවන්. මේ උදෑසන සෙනෙහවන්තය මම ඔබට කියනවා ඔබ මහා ගිනි මැද ජීවත් වෙන්න පුළුවන් මේ මොහොත. ඔබට ගිනි මැද ඔබට දැවෙනවා වෙන්න පුළුවන්. නමුත් ඔබ දැවි යන්නේ නැහැ. ඔබට දැනෙන්න පුළුවන් ගිනි මැද ඉන්නවා වගේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා ඔබ දැවෙන්නේ නැහැ. ඔබ විනාශ වෙන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේගේ බලවත්කම ගැන කතා කරන්නේ. මේ දෙවියන් වහන්සේ මේවා ලියන්නේ පුරුවට නෙවෙයි. ඒ වගේ මම ඔබේ අවධානය යොමු කරනවා දෙවියන් වහන්සේ මම පදෙන් පද යනවා විශාල මේ කර්තව්‍යයක් තියෙන නිසා මම ඔබව ගේනවා මේකේ යම් පද මම දැන් මට ඕන නිසා මම පෙළගස්ස ගත්තා 10 වෙනි පදේ 11 13 අන්තිම පද තුන මම ඒ දෙවියන් වහන්සේ බව නුඹලා දැනගන්නවා
මා විශ්වාස කර තේරුම් ගන්න පිණිස නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වේ. මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරු සිටින්නේ ස්වාමීන් වහන්සේ කියන එක මා සිටින්න පළමුවෙන් කිසි දෙවි කෙනෙක් සාදු ලැබුවේ නැත. මට පසුව සිටින්නේ නැත. මමම ස්වාමීන් වහන්සේය. මොකද උන්වහන්සේ කියන්නේ? උන්වහන්සේ ඔබට කියනවා තව දෙවිවරු ඔබ ඉදිරියට එන්න පුළුවන් මිනිස්සු සාදරු. තව විශේෂ දේවල් දේවත්වයේ ආරූඪ කරගත්ත දේවල් කතා වෙන්න පුළුවන්. දේව ස්වභාවයේ ධර්ම මිනිස්සු ඔබ ඉදිරියට එන්න පුළුවන්. මම ගිය සතියේ ඔබට කිව්වා දේව භක්තිය ධර්ම නමුත් දේවයන් වහන්සේගේ බලයේ පාක දේව භක්තියදී මිනිස්සු ඔබට පේන්න පුළුවන්. ලස්සන පූජක වස්ත්‍ර ඇඳගත්ත. නමුත් ඒ මිනිසුන් තුල සැබෑ දේව බලය නැත්තම් සැබෑ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ නැත්තම් සැබෑ දෙවියන් වහන්සේ නිරූපණය වෙන්නේ නැත්තම් ඔබට පළක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා මට පළමුවෙන් කිසිවෙක් හිටියේ නැහැ. මට පසුවත් ඉන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම මේ දෙවියන් වහන්සේ මේ පරිච්ඡේදයේ ඔබට පෙන්වන්නේ එයා තමයි එකම පරමාධිපත්‍යයේ තියෙන සැබෑ දෙවියන් වහන්සේ බව. මේ ඊශ්වර වලට හඩගසා කියන්නේ යසාය හරක්. දෙවියන් වහන්සේ කියනවා මා අර වෙන දෙවි කෙනෙක් හිටියේ නැහැ. ඉන්නේත් නැහැ. බලන්න මා සිටින පරිවෙන් කිසි දෙවි කෙනෙක් සාදන ලැබුවේ නැත. මට පසුව සිටින්නේත් නැත. මමම ස්වාමීන් වහන්සේය. යේසුස් වහන්සේ කිව්වා සත්‍යද ජීවනද මාමෙමි. උන්වහන්සේ සැබෑ මිදිවැල මමය. සැබෑ ඇඬේරා මමය. බැටළුවන්ගේ දොරකඩ මමය. මේ මමය කියන එක කියන්නේ යේසුස් වහන්සේ පමණයි අනුදුසුනි. මෙතන කතා කරන දෙවියන් වහන්සේම තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ කියනවා මට පළමුවෙන් කෙනෙක් හිටියේ නැහැ. මට පසුවත් ඉන්නේ නැහැ. මම දෙවියන් වහන්සේ බව උන්වහන්සේ පෙන්වනවා. ඒ උන්වහන්සේ එහෙම පෙන්වන්න හේතුව තුන්වෙනි කාරණේ මම ඔබ කියනවා. පළවෙනි කාරණේ ඔබ ඉන්න පීඩාවල් අසීරුකම් මැද දෙවියන් වහන්සේ කියනවා බය වෙන්න එපා. බය වෙන්න එපා. මම ඔබ හැදුවා. මම ඔබ මැව්වා. මම ඔබ ගැලවගත්තා. මම ඔබ සමග ඉන්නවා. ඔයා ගිනි මැදින් යන්න පුළුවන්. ජල මැදින් යන්න පුළුවන්. ඔබ බය වෙන්න එපා. මොන ගිනිමේ ප්‍රශ්නාව ප්‍රේමවන්තේ එන්නේ ගිනිමේ ගංගාවල් මැද මගේ ජීවිතය අපේ ජීවිතය ඉඳලා තියෙනවා. අපි දැකලා තියෙනවා ඉතින් යනකොට දෙවියන් වහන්සේ අපේ අතින් අල්ලගෙන යන ආකාරය. මිනිස්සු ඔබ අත්හරින මොහොතවල වලදී දෙවියන් වහන්සේ ඔබ අල්ලගන්න ආකාරය මගේ ජීවිතේ මම දැකලා තියෙනවා. ගිනි මැද යනකොට දෙවියන් වහන්සේ අප සමග ඉන්නකොට අපිට ඒව දැනුන්නේ නැති ආකාරය දන්නවා. ඒකනේ සතරක් මේසත් අපේ නබෝ ගිනි මැද ඉන්නකොට ඔවුන් ඒ ගින්න දැනුන්නේ නැහැ. නුඹ ගිනි මැදින්. ඉතින් ඔබ ජීවිතය යන්න පුළුවන්. දෙවෙනි කාර්යය මම ඔබට පෙන්වුවා. තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ. වෙන දෙවිවරු නැහැ. හොයන්නත් එපා. හොයන්නත් එපා. වෙන පිටක් කරේ ඔබ සොයන්නත් එපා. ඒ කිසිම පිටක් සැබෑ සුද්ධ ඊශ්වරයේ සුද්ධ දෙවියන් වහන්සේගෙන් නෙමෙයි එන්නේ. ඒ දෙවියන් වහන්සේ කියනවා මම ඔයාට ප්‍රේම කරනවා. හැබැයි ඔයාගේ යම් දෙයක් මම බලාපොරොත්තු වෙනවා. ඒක උන්වහන්සේ 43:7-21 පදේ වල පෙන්නන මේ පද දෙකේ තුන්වෙනි කාරණේ. 7 කියනවා එනම් මාගේ නාමය දරන්නා වූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදෝ සියල්ලන් ගෙනෙන්නයි කියන්නේ මේ. 21 කියනවා ඒ වගේම මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත. දැන් මෙතන උන්වහන්සේ මොකද්ද කියන්නේ? 7 වෙනි පදේ 21 වෙනි පදේ උන්වහන්සේ කතා කරලා කියනවා මාගේ නාමය දරන්නා වූ මාගේ ගෞරවය පිණිස ඔබ කවුද? දෙවියන් වහන්සේගේ නාමය දරන ක්‍රිස්තුස් වහන්සේව අදහගත්තා. දෙවියන් වහන්සේගේ මිනිස්සු. ඔබේ දෙවියන් වහන්සේ කියනවා මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තෑනුවා වූ සියල්ල ඔබව මවා තනා තිබෙන්නේ උන්වහන්සේගේ ගෞරවයට. මතක තබා ගන්න දෙවියන් වහන්සේ දෙන ගෞරවය කොහටත් දෙන්න එපා. කිසි දෙයකට දෙන්න එපා. ඔබ ගෞරවය කළොත් සැබෑම දෙවියන් වහන්සේ පමණයි. ඒ 21 පදේ කියනවා මා විසින් මටම උපදවාගත් ඒ සෙනඟ මාගේ ප්‍රශංසාව දක්වන එක. මා විසින් මටම උපදවාගත් සෙනඟ ඔබව දෙවියන් වහන්සේ උපදවාගත්තා. මොකටද? දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. මිත්‍රය ඔබ කියලා මේ මිනිසයා මේම කියන්නේ කියනවා. ඔව් ප්‍රශංසාව කියන්නේ ඔබට දිව්‍ය ඖෂධයක්. ප්‍රශංසාව කියන්නේ ඔබට මිදීමේ මාවතක්.
ප්‍රශංසාව කියන්නේ ඔබට ජයග්‍රහණේ දොරටු විවෘත කරන දෙයක්. ප්‍රශංසාව කියන්නේ දෙවියන් වහන්සේ සමු වෙනවා කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ දඬ ගන්නවා කියන්නේ රෑ දහවල් ඔබ නැගිටිනවා ඔබ ඉහළට යනවා ඔබ උසස් වෙනවා. එයි දෙවියන් වහන්සේ මම පෙන්වන්නම් ඒ දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා එහෙම කළාම ඉතින් ඒ දෙවියන් වහන්සේ ඔබව මාව උපදවා ගත්තේ දෙවියන් වහන්සේට ප්‍රශංසාවෙන්. ඔබේ මම ප්‍රශ්නයක් අහනවා. මේ වකවානු තරම් නිවාඩු කාලයක් ඔබට ලැබෙලා නැති ඇති. ඔබ කොහොමද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නේ? ඔබේ ජීවිතේ, ඔබේ මුඛයෙන්, ඔබේ ශක්තියෙන්, ඔබේ මිල මුදල් වලින් ඔබ දෙවියන් වහන්සේට ගෞරවය කරනවද? දෙවියන් වහන්සේට ස්තුති පූජාවන් කරනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ කියනවා මටම උපදවා ගත්තා වූ ඒ සෙනග මාගේ ප්‍රශංසාව වෙන කාගේද? දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව අද මිනිස්සු අරන් තියෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව බොරු දෙවියෝ අරන් තියෙනවා. දෙවියන් වහන්සේගේ ආවද ප්‍රශංසාව ගෞරවය යක්ෂයා මිනිසුන්ව මුලා කරලා අරන් තියෙනවා. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ මා විසින් මටම උපදවාගත් ඒ සෙනග මාගේ ප්‍රශංසාව කාගවත් ප්‍රශංසාව නෙමෙයි දෙවියන් වහන්සේට අයිති ප්‍රශංසාවක් තියෙනවා. දෙන්න එපා කාටවත් ඒක. දෙන්න එපා ඒ පූජාව කාට. දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේට දෙන්න. ඉතින් දෙවියන් වහන්සේ මේ තුන්වෙනි කාරණය පස්සේ මම දේශනාව තවත් කෙටි කරමින් ඔබේ ජීවිතයේ මම තවත් වැදගත් තැනකට ඔබ ගේනවා. 19 වෙනි පදේ මගේ කීවර්ඩ්ස් එක තමයි. මගේ දෙවියන් වහන්සේ මේ පදය තමයි මාව මේ පරිච්ඡේදයේ යොමු කළ දොරටු විරුද්ධ කළ පදේ. මේ පදය මහා දිව්‍යමය අභිලාෂ වලින් පිරිච්ච පදයක්. 19 වෙනි පදේ. බලව උන්වහන්සේ පෙරපයින් කියනවා පළමු කාරණා සිහි නොකරල්ලා. පළමු කාරණා සිහි නොකරල්ලා. පළමු කාරණා සිහි නොකරල්ලා පුරාණ දේවල් කල්පනා නොකරල්ලා. පසුගිය දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. පසුගිය දේවල් ඕනේ. දෙවියන් වහන්සේ පුරාණ කාරණා මතක කරගන්න. මම මිසරයේදී කරපු මහා දේවල් තිබෙනවා. මම නුඹ මිසරයෙන් කොට ජලමැදින් ගෙනාවා. ඔබ දැක්ක ජලමැදින් ආවා. ඒව ඕනේ බලව මම 아무තු දෙයක් කරන්නේ නෙමෙයි. දෙවියන් වහන්සේ දැන් කියනවා ඊශ්‍රායල් සෙනගට මේ කඩා වැටිච්ච මානසිකව වැටිච්ච සෙනගට ඔවුන් දේශපාලන වශයෙන් ආත්මික වශයෙන් ඉතාම පහත් තත්ත්වයක ඉන්නේ. ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔවුන් දන්නවා තව ස්වල්ප කාලෙකින් ඔවුන්ව වහල්කමට යන්න පුළුවන්. ඔවුන්ගේ අධිරාජ්‍ය බලය වැටිලා දේශපාලන බලය වැටිලා යුද ශක්තිය අවම වෙලා වෙන්න පුළුවන්. ආත්මික පිරිහෙන දෙවියන් වහන්සේ නැහැ කියන තැනට වගේ ඇවිල්ලා. නමුත් ජෙසායා දෙවියන් වහන්සේගේ සෙනගව පුපුදවලා කියනවා මම 아무තු දෙයක් කරන්න යනවා. මම 아무තු දෙයක් කරන්නේ. දැන් ඒක අට ගන්නව ඇත. නුඹලා ඒක නොදන්නෝය. මම කාන්තාරේ පවා මාර්ගයක්ද වනේද ගංගා සාදන්නෙමි. මේ දෙවියන් වහන්සේගේ උතුම් පරමාධිපත්‍යය තමයි මේක පෙන්වන්නේ. ඔබ ලෑස්තිද දෙවියන් වහන්සේගෙන් අමුතු දේවල් ලබා ගන්න? දෙවියන් වහන්සේ මම හැව ස්වාමීනි අමුතු දේවල් කියන්නේ මොනවද? අමුතු දේවල් කියන්නේ අපි නොසිතන දේවල්. අපි හිතා ගන්න බැරි අමුතු දේවල්. දෙවියන් ඔබට ඔබ හිතනවනේ මේක නම් වෙන්න බෑ. මේක කොහොමද වෙන්න බෑ. දෙවියන් වහන්සේ අමුතු දේවල් කරනවා. දෙවියන් වහන්සේට මේ කොවිඩ් වසංගතයේ අමුතු දෙයක් මේක නතර කරන්න පුළුවන්. හැබැයි ඒකට ප්‍රශ්නයක් නෑ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. මොකද දෙවියන් වහන්සේ විවිධ කාලවල මිනිස්සු කතා කරනකම තියෙනවනේ. ටොක් කැනලා කතා කරනවා. මූණ අතගාලා කතා කරනවා. දේවචනේ කියනවනේ උන්වහන්සේ මිනිස්යන් දඬුවම් කරන්නට යුද්ධය, වසංගතය, සාගතය වෙනවා කියලා. ඉතින් මට මේක ප්‍රශ්නයක්. මේක දෙවියන් වහන්සේ මිනිසුන්ව අවදි කරන්න උන්වහන්සේ දඬුවම් කරන ක්‍රම තියෙනවා. යුද්ධය හරහා, වසංගත හරහා, සාගත හරහා දඬුවම් කරනවා. මේ වසංගතයේ සැපවීම මිනිසුන්ට නැවත හැරෙන්න අවස්ථාවක් මිසක් දඬුවම නෙවෙයි. මිනිස්සු හැරෙන්නේ මේ වසංගතයේ මිනිසුන්ට හැරෙන්න ලකුණක්. මේ මීටරේ දෙවියන් වහන්සේ දැක්ුවේ මිනිසුන්ගේ ශාරීරික පාපය වැඩි පොළොවේ තුල. මිනිසුන්ගේ ශාරීරික පාපය වැඩි මේ පොළොව තුල. ඒකයි මීටරයක් දැක්ුවේ. ශරීරයක් ලං නොවෙන්න, කාම මිත්‍යාචාර ලං නොවෙන්න, අපචාර ලං නොවෙන්න, සෑම කිලිටි කාරණාවලට ලං නොවෙන්න තමයි මීටරේ දැක්ුවේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මිනිසුන්ට තරවටක් කළා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක දෙවියන් වහන්සේ. මොකද දෙවියන් කියන මම ඔබ සෑදුවා.
නුඹව නිර්මාණය කළා. කාටද කියන්න පුළුවන්? ඔයා නෙමෙයි මේ පොළොව හැදුවේ කියලා. කාටද කියන්න පුළුවන් මාව හැදුවේ නැහැ කියලා? ඕන කෙනෙක් කියලා බලන්න. දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙයි ඒක. ඒ නිසා දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයට ඔබට ඇඟිල්ල ගහන්න දෙයක් නැහැ. අපි තියෙන පරමාධිපත්‍යයේ යටත් වුණොත් ඔබ ඒ පරමාධිපත්‍ය පිළිගත්තොත් දෙවියන් වහන්සේ කියනවා බලව මම අමුතු දෙයක් කරන්නේ නෙමෙයි. අමුතු දේවල් කරන්නේ නෙමෙයි. අමුතු දේවල් දෙවියන් වහන්සේ කරන බව ඉතාම පැහැදිලිව පෙන්වනවා. ඒ ඉස්සර මම තව එකක තැනකට ඔබ යොමු කරනවා 43:25. 43:25 මොකද කියන්නේ? මම මා නිසා නුඹේ පාපවල සිහිනකොට නුඹේ වර්ධ මකා දමන්නේ නෙමෙයි. අනේ ඒක මට අමතක වුණා. ඒ හතරවෙනි කාරණේ මේ 19 වෙනි ඉස්සර මම ඔයාගේ පාපවල මකා දමනවා. මොනතරම් ප්‍රේමවන්ත අතිශය කරුණාවන්ත කෝපයෙන් ප්‍රමාද දෙවි කෙනෙක්ද? මේ පොළවට උන්වහන්සේ කියනවා මම නුඹ නිසා නුඹේ පාපවල සිහි නොකොට නුඹේ වර්ධ මකා දමන දෙවියන් වහන්සේ. දැන් යේසුස් වහන්සේ දේවත්වයේ පෙන්වන්න අපි කියවුම් ඉක්මනින් ඇවිල්ලා මතෙව් 9:1-8 මම පොඩි කතාන්දරයක් ඔබට පෙන්වන්නම්. මේ පෞකමාරයේදී ආපු ප්‍රශ්නයක්. අපි පොඩක් අවධානය යොමු කරමු 9:1-8 දක්වා. ශුද්ධ මතෙව් 9:1 අංශභාග රෝගියෙකු සුව කිරීම. එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩ වී තමන්ගේ නුවරට පැමිණිසේක. එවිට ඔවුහු ඇඳක ඔත්පලවුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය ධෛර්යමත් වෙන්න නුඹේ පව් කමා කරන ලද්දේය. අංශභාග රෝගියාට කීසේක. එකල ලියන්නන්ගේ සමහරයි මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ යයි තමුන් තුළ කියාගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැක කුමක් නිසා නුඹලාගේ සිත්වලින් නපුරු දේ හිතන්නෝද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ කීමද? නොත් නැගිට ඇවිදපන්නේ කීමද? නොමුත් පොළොවේහි පව් කමා කරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයි කියා නැගිට නුඹේ ඇද අරගෙන නුඹේ ගෙදරට ඵලයන් යයි අංශභාග රෝගියාට කීසේක. එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. නමුත් සමූහයෝ ඒ දැක බය වී මෙබඳු බලය මනුෂ්‍යයාට දුන් දෙවියන් වහන්සේට ගෞරව කළෝය. ආමේන්. මොකද්ද මෙතනින් කියන්නේ? පව් කමා කිරීමේ බලය කාටද තියෙන්නේ? දෙවියන් වහන්සේ යෙසාය පොතේ කියනවා නුඹේ පාපවල සිහිනකොට නුඹේ වර්ධ කමා කරන්නේ මේ. ඒ දෙවියන් වහන්සේ මිනිසත් බව රැගෙන අංශභාග රෝගියාට කියනවා පුත්‍රේ නුඹේ පව් කමා කරලා දෙය. එදා හිටපු බයිබල් විශාරදෙන් ගුරුවරු කලබලලා කිව්වා මේ පව් කමා කරන්න පුළුවන් මිනිස්සුද? දෙවියන් වහන්සේට පව් කමා කරන්න පුළුවන්. ඔව්. අපාතරේ වැඩ සිටින්නේදා. දැනුත් අපාතරේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. එතකොට පොළොවේ පව් කමා කිරීමේ සියලු බලය මේ දෙවියන් වහන්සේට තිබෙනවා. මේ පොළොව අද දන ගැහුවොත් මුළු විශ්වයේ මුළු පොළොවම මේ කොවිඩ් වසංගතයේ හෙට අවසන් කරන්න දෙවියන් වහන්සේට පුළුවන්. මිනිස්සු දන ගහන්නේ නැහැ. මිනිස්සු තාමත් තමන්ගේ මුරණ්ඩු සිතින් පසුතැවිලි නොවන හදවතින් ජීවත් වෙනවා. තාමත් තමන් මොර ගැසුවට ඇහෙන්නේ නැති, තමන් කෑගුවට තමන්ව දකින්නේ නැති දෙවිවරු හදාගත්ත දෙවිවරු පස්සේ මිනිස්සු නමස්කාර කරනවා. උනාසුවා මට පළවෙනි සිටියේ නැහැ. මට පසුව දෙවි කෙනෙක් නැහැ. උන්වහන්සේ ඊශ්වරය සුදු දෙවියන් වහන්සේ. උන්වහන්සේ රූපයක් නෙවෙයි, උන්වහන්සේ ආත්මයක්. මිනිස්සු තාම පසුතැවිලි වෙන්නේ නැහැ. නමුත් එදා යෝනා නිනිවේ දේශනා කළාම මුළු නිනිවෙන් පසුතැවුණාම ඒ දඬුවම් දෙවියන් වහන්සේ හැරුණා. හැරුණ මොහොත මගේ සිනේවන්තේ පව් කමා කිරීමේ බලය වරප්‍රසාදයේ ක්‍රිස්තුස් වහන්සේ සතුයි. ඒ සමතක තබා ගන්න
ඔබ වෙන කිසි කෙනෙක් ලාට යන්න එපා. ඔබේ වරද හදාගන්න. යන්න යේසුස් වහන්සේගේ කුරුස පාමුලට. උන්වහන්සේ කුරුසේ ජීවිතේ පූජා කළේ ඔබේ පාපෙට වන්දියක් නිසා. ඔබේ වන්දි ගෙවන්න පූජාවල් ඕනේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් වෙලා ඉවරයි. ඔබ වන්දි ගෙවන්න වන්දනා ගමන් යන්න ඕනේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ගමන ගිහිල්ලා ඉවරයි. ඔබට තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පාමුල වැද වැටෙන්න. ඔබේ පව් කමා කරනවා. ඔබේ පව් කමා වුණාම ඔබේ රෝගී සුව වෙනවා. වසංගතේ සුව වෙන්නට මිනිස්සු පව් කමාව ලබා ගන්න ඕන. මිනිස්සු පව් කමාව ලබා ගත්තම අංශභාග රෝගියෙක් කිව්වේ අංශභාග රෝගේ සුව වෙනව නෙමෙයි. නුඹේ පව් කමා කළා. පව් කමා වුණාම රෝගේ සුව වෙනවා. අද විපත පිටුපස තියෙන්නේ. අද රෝගේ පිටුපස තියෙන්නේ. අද ව්‍යසනයේ පිටුපස තියෙන්නේ පාපේ. අද ලෝකේ වසංගතයේ පිටුපස තියෙන්නේ මිනිසුන්ගේ දුෂ්ට පාපය වෙන දෙයක් නෙමෙයි. මතක තබා ගන්න. මිනිසුන්ගේ දෙවියන් වහන්සේ අත්හැරපු දුෂ්ට පාපයයි මේ වසංගතයේ පිටුපස තියෙන්නේ. මේකට හොඳම දේ වැක්සින් එකට වඩා මිනිස්සු පසුතැවිලි වීමයි. ඒ නිසා පෞකමාත්‍රි බලේ තියෙනවා. ඉතින් ඒ දෙවියන් වහන්සේ කියනවා මම අමුතු දේවල් කරනවා. මගේ අවධානය යොමු කරන්නේ ඒකටයි. දැන් උන්වහන්සේ කියනවා I am doing a new things. මම කැමති අලුත් දෙයක් කරන්න. අපේ දෙවියන් වහන්සේ මම මේ පරිච්ඡේද අධ්‍යයනය කළා. මේ මුළු බයිබලයේම තුල තියෙනකොට මම දැන් යම් ස්ථාන ඔබට දැන් ගෙනහර පාන්නම්. දෙවියන් වහන්සේ කැමති අමුතු දේවල් කරන්න. ආමෙන්. ඔබ කැමති දෙවියන් වහන්සේගේ අමුතු දෙයක් ලබා ගන්න මේ උදෑසන. අමුතු දේවල්. දැන් පළවෙනි එක මම ඔබට පෙන්නන්න කානානි සර්ව මංගල්‍ය මොකද අමුතු දෙයක් වුනේ නැද්ද? කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන අමුතු දෙයක්. ඔවුන් ජීවිතේට හිතුවද වතුර බිව්වම ඒ වතුර වයින් ඉරලා තියෙනවා කියලා. අන්න ඒක අමුතු දෙයක්. ඒක අමුතු දෙයක්. ඒක උත්තරයන් බීලා කියනවා මේක මහ පුදුම රසක් නේ. ඔව් උන්වහන්සේ කැමති ඔබේ හිඟතැනට අමුතු දෙයක් කරන්නට. ඔබේ අඩුපාඩු තියෙන ජීවිතයට අමුතු දෙයක් කරන්නට. ඔබ ලැජ්ජා වෙන තැනට අමුතු දෙයක් කරන්න උන්වහන්සේ කැමති. උන්වහන්සේ දා අමුතු දෙයක් කරා කානානි සර්ව මංගල්‍යදී. උන්වහන්සේට වුණ ආරාධනා කළා. උන්වහන්සේට ඔවුන්ගේ ගෙදරට ඔවුන්ගේ මඟුල් ගෙදරට හැරයුම් කළා. ඔබ හැරයුම් කරනද ඔබේ උත්සවයට යේසුස් වහන්සේව. ඔබ හැරයුම් කරනද ඔබේ ගෙදරට යේසුස් වහන්සේව. ඔබ හැරයුම් කරනද ඔබේ ජීවිතයට යේසුස් වහන්සේව. එහෙනම් ඔබට බය වෙන්න එපා. ඔබේ හදවත යේසුස් වහන්සේට විරුද්ධ කළා නම් ඔබේ ජීවිතේ හැම දවසම අමුතු දේවල් වෙනවා. ඔබ විරුද්ධ කරන්න ඔබේ ගෙදර උන්වහන්සේට. ඔබ විරුද්ධ කරන්න ඔබේ පවුල උන්වහන්සේට. ඔබට අමුතු දේවල් වෙනවා. එදා කානානි සර්ව මංගල්‍යයට යේසුස් වහන්සේව ආරාධනා නොකළා නම් මේ අමුතු දේ බයිබලයේ වාර්තා වෙන්නේ නැහැ. ඒ අමුතු දේ ආරාධුනේ යේසුස් වහන්සේව ආරාධනා කළේසයි. අමුතු දේවල් උන්වහන්සේ කරනවා. ඒක යෙසායා පොතේ කියන්නේ බලව මම අමුතු දෙයක් කරන්නෙමි. අමුතු දෙයක් මම කරන්නෙමි. යේසුස් වහන්සේ කිව්වා. උන්වහන්සේ කියන්නේ I am doing a new thing. මම කැමති අලුත් දෙයක් කරන්න. new thing. අලුත් දෙයක්. ඔබ අපි හැම කෙනෙක්ම අලුත් දෙයක් වෙන්න කැමතිනේ. අලුත් දේවල්, අලුත් ගේකට, අලුත් වාහනයකට. සමහර අය එක බබෙක් කියනවා තවත් අලුත් බබෙකුට. ඔව්. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ අලුත් දේවල්, ඔබේ කඩාවැටිච්ච ආර්ථිකය අලුතෙන් නගා සිටවන්නට, ඔබේ වැටිච්ච ව්‍යාපාරයේ අලුතෙන් උන්වහන්සේ උසවා තබන්නට උන්වහන්සේ කැමතියි. උන්වහන්සේ කැමති අලුත් දේවල් කරන්න. මම තව සිදුවීමක් පෙන්නන්නම්. එදා වැන්දපුවා තම එකම පුතා මැරිලා යනකොට ඇගේ මුළු ජීවිතේම කඩා වැටලා ඉවරයි. ඇගේ එකම බලාපොරොත්තු, ඇගේ එකම ශක්තිය වූ ඇට හම්බ කර දුන්න එකම පුතා මැරිලා. පුතා රෙදිවල මුතාගෙන එදා ඔවුන් යනකොට ඒ මිනිහ ඉස්සරහට ඒ පෙරහැර ඉස්සරහට අමුත්තෙක් එනවා. ඒ අමුත්තක් කවුරුත් නෙමෙයි. මේ අමුතු දේ කරනවා කියූ යෙසායාගේ දෙවියන් වහන්සේ වන ජේසුස් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඒ දුක් මවගේ හදවත දකිනවා. ඇගේ ලස්සන ලෝකය, ඇගේ ස්වාමි පුරුෂයා මැරිලා වැන්දබුවක් වුණා වුණා නොවේ. ඇගේ එකම ශක්තිය වූ, ඇගේ එකම ආරක්ෂක වූ ඇගේ පුතා, තනිකම මකෝ පුතා ඉතින් මැරිලා සොහොන ගිර දාන්න යනවා. තව බලාපොරොත්තුවක් ඇද නැහැ. කිසිම බලාපොරොත්තුවක් ඇද නැහැ ජීවිතේ. නමුත් ජේසුස් වහන්සේ මිනිහ ළඟට ඇවිල්ලා ලෙන ගෙනියන ඇඩක නතර වෙන්න කියලා. අම්මගෙන් අහන්නෙත් නැහැ. කාගෙන්වත් අහන්නේ නැහැ. මොනවද ඔබට මගෙන් ඕනේ කියලා හැව්වෙත් නැහැ.
අපේ දෙවියන් වහන්සේ අහන්න ඉස්සල්ලා ඔබට අමුතු දෙයක් කරන්න උන්වහන්සේ දන්න ඔබේ ජීවිතේ. ඒකයි දා ඒ වැන්දපුගේ හදවත සනසන්නට, ඇගේ පාළුව මකන්නට මිනිය නෙමෙයි ඈ නැවත රැගෙන ගියේ. ඇගේ පුතා දෙපයින් ඇවිදලා ඈ සමග ගෙදර ගියා. ඒ අමුතු දේ කළේ අපේ දෙවියන් වහන්සේ. ඔබට හිතන්න බෑ. මං කියේකයි මේ හිතන්න අමුතු දේ කියන්නේ ඔබ හීනකින්වත් හිතන්නේ නැති දෙයක්. හැබැයි ඔබ දෙවියන් වහන්සේ දිහා සිටිනවා නම්, ඔබ යහපත් මාර්ගය යනවා නම්, ඔබ ධර්මිෂ්ඨකමේ ජීවත් වෙනවා නම්, ඔබ දෙවියන් වහන්සේ දිහා බලනවා නම්, ඔබේ පාපේ කියාදී ඔබ අත්හැරනවා නම්, උන්වහන්සේ කැමති ඔබ වැටි ඉන්න ඔබ මොන තත්ත්වයකට ඔබේ ජීවිතේ අමුතු දෙයක් කරන්නට. මම මේ ඉස්සර පද කීපයක් පෙන්නේ උන්වහන්සේගේ පරමාධිපත්‍යයි. ඒකයි මම 19 කතා කරන්නේ දැන්. උන්වහන්සේගේ පරමාධිපත්‍ය මම ඔබට පෙන්නුවා. උන්වහන්සේගේ බලය මම ඔබට පෙන්නුවා. උන්වහන්සේ කැමති දෙයක් කරන්න පුළුවන් කිව්වා. උන්වහන්සේ කිව්වා ගංගා මැදින්, ජල මැදින්, ගිනි මැදින් ගියා. ඔබට මුකුත් වෙන්නේ නැහැ මම ඔබ සමග ඉන්නවා නම්. අල්ලගන්න. දෙවියන් වහන්සේව අල්ලගන්න. දෙවියන් වහන්සේගේ වචනේ අල්ලගන්න. උන්වහන්සේට දන ගහනකොට හිතන්න මම දන ගහන්නේ විශ්වයේ මැවුම්කාර ඊශ්වරයන් සුද්ධ දෙවියන් වහන්සේ බව. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. මේ පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවා ඊශ්වරයන්ගේ පැමිණීම ගැන, අද වර්තමානයේ ගැන. මේ පදේ මහ පුදුම පරිච්ඡේදයක්. මේකේ තියෙනවා 5-6 ඔබ කියවල බැලුවොත් 5-6 වල තිබෙනවා නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින් නුඹ රැස් කරන්නෙමි. මම උතුරු දිශාවට කතා කරලා කියන්න කියත්, දකුණු දිශාවට නවත්තා නොගෙන කියත්, දුර සිට මාගේ පුත්‍රයන් පොළවේ කෙළවරින් මා දූවරුන්ද නම් මාගේ නාමය ධර්ම. පොළවේ කෙළවර හිකි 1948 ඉස්සල්ලා. අද ජෙරුසලමට ගිහිල්ලා බලන්න ගියක් ගහන්නේ. ඒ වයස් ගම්මලෙන් අහන්න ඔයා ඉපදුනේ කොයිද? අර අපේ රෝණි කියන අය බලන මව පෝලන්තේ ඉඳලා තින්නේ ජෙරුසලමට. යුරෝපයේ සස්වීක පොළවේ ඉඳලා කර්කස පොළවට ආවා. ඉංගලන්තේ ඉඳලා, ඇමරිකාවේ ඉඳලා, රුසියාවේ ඉඳලා, ජර්මනියේ ඉඳලා, ජපානයේ, ජර්මනියේ ඉඳලා, ওই පෝලන්තේ රටවල වල ඉඳලා අද ඊශ්‍රායල් වුන් එනවා. මේක අද අපේ ඇස් පන අපිට දෙවියන් වහන්සේ පෙන්නනවා. උන්වහන්සේගේ පරමාධිපත්‍යය. උන්වහන්සේ අමුතු දේවල් කරන්නේ. කවුද අනේ ලොකු පොහොසත් රටවල් වල ඉඳලා ওই කර්කස කාන්තාරට එන්නේ? නමුත් දෙවියන් වහන්සේ කියනවා මම පොළවේ කෙළවරින් මාගේ දූ දරුවන් රැස් කරනවලු. අද ඊශ්‍රායල් වල ඇවිල්ලා ඉන්නේ පොළවේ කෙළවරින් ආපු මිනිස්සු. ඒ දෙවියන් වහන්සේ අමුතු දේවල් කරනවා. අපේ දෙවියන් වහන්සේ අමුතු දේවල් කරනකොට ඊශ්‍රායල්ට ඔය යුදවරු ඇතුළු වෙනකොට යෝර්දානයේ විසින් ඊශ්‍රායලයේ අතර දැම්මා වගුරු බිම, මිසුරු බිම වගා කරන්න බැරි කර්කස කාන්තාරයක්. දෙවියන් වහන්සේ කාන්තාරයේ අමුතු දෙයක් කළා. උන්වහන්සේ කිව්වා නුඹේ දරුවෝ පාතපඩ ස්ථාන මම කිරි පැණි උතුරයන් සලස්සනවා කියලා. අද ලෝකයේ තියෙන හොඳම සස්ත්‍රික රට ඊශ්‍රායලයේ. ගොවිතැන් වලින් ඉහළම තැන ඊශ්‍රායලයේ. මල් වගාවෙන්, පළතුරු වගාවෙන්, ඇග්‍රිකල්චර් වලින් හැම එකකින්ම අද සස්ත්‍රිකම රට ඊශ්‍රායලයේ. අපේ දෙවියන් වහන්සේ කියලා මම අමුතු දේවල් කරනවා. ඒකේ උන්වහන්සේ කිව්වා අමුතු දේවල්. මම කාන්තාරයේ දියපුපුණු කළා. මම ගිරිගල් පර්වතෙන් ජනේවා. මම අමුතු දේවල්. මේ දෙවියන් වහන්සේ ඔබ නමස්කාර දෙවියන් වහන්සේ ගැන හිතලා ඔබ අනේ මට වෙච්ච දේ අනේ මේක මේවා මම අසරණයි අනේ මේ ආර්ථිකේ මෙහෙමයි මට මාව වැටිලා ඔහොම අඬන්න එපා. ඔබ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය අල්ලගන්න. ඔබ ඊශ්වර සුද්ධ තනන් වහන්සේ විශ්වාස කරන්න. ඒ කර්කස මිසුරු වගුරු බිම අද ගිහිල්ලා බලන්න YouTube බලන්න මොන සස්ත්‍රික පොළවක් කළාද? ඒ අපේ දෙවියන් වහන්සේගේ අදෘශ්‍ය මාන හස්තයයි. ඒ අපේ දෙවියන් වහන්සේගේ සදාකාලික පරමාධිපත්‍යයයි අද ඊශ්‍රායල් වල තිබෙන්නේ. යසාය 60 උන්වහන්සේ කිව්වා ජාතින්ගේ වස්තු නුඹ වෙත ඇති එන්නේ. අද ලෝකේ බිලියන ගණන් ආදායම් ඊශ්‍රායල් වලට හරවා දෙන දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේගේ පරමාධිපත්‍යයයි. උන්වහන්සේ කිව්වා මම අමුතු දේවල් කරන්නේ. ඒ වැන්ද කොට අමුතු දෙයක් වුණා. ඇගේ මැරිච්ච පුතා නැගුණා. ජේසුස් වහන්සේලා මූද පිට පයින් ගිහලා පෙන්වන අමුතු දෙයක්. දින 3කට පස්සේ ලාසරුස් කිමිනිය ළඟට ගියා සෝන්ගේ ළඟට. ඇගේ සහෝදරයෙක් කිව්වා ස්වාමීනි ගල හරිනවා තියා ගඳ එළනවා. ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේගේ මහිමය දකින්න. එදා ඊශ්‍රායල් ජනක කිසි කලක නොදුටු අමුතු දෙයක් දැක්කා. ගල අයින් කරනකොට යේසුස් වහන්සේගේ වචනේ උන්වහන්සේ පාවිච්චි කළා.
වාක්‍යano මාංශවත් වෙනවා. වාක්‍යano තමයි යේසුස් වහන්සේ. වාක්‍යano දෙවියන් වහන්සේව සිටියා කියලා කියනවා. වාක්‍යano මාංශවත් වෙලා කියනවා ලාසරොස් එළියට එන්න. ලාසරොස් එළියට එනවා. මිනිහා ඔතපො සුදු රෙඩියෝලින් ඔතපො මිනිහා ගල් ගුහාවකින් ඉල්ලි පාවෙලා එනවා. ඇවිල්ලා කෙලින් හිට ගන්නවා. විශ්වාසිකන බැඳුම් ලියන්න. දවස් 3-4කට පස්සේ අමුතු දෙයක් ඊශ්‍රායල් අමුතු දේවල් දැක්කා. අපේ දෙවියන් වහන්සේ අමුතු දේ කරන දෙවි කෙනෙක්. අපේ දෙවියන් වහන්සේ අමුතු දේවල් මේ මාතා මරියා ජීවිතේට හිතුවේ නෑ, හීනේ හිතුවේ නෑ. දවස් 4කට පස්සේ මගේ සහෝදරයා අපිත් එක්ක ගෙදර බත් කන්න එනවා කියලා. දෙවියන් දේශපාලන ඊට පස්සේ කියලා සාරස්වස් එක වාඩිලා කෑම කෑවා. අමුතු දේ කරන්නේ අපේ දෙවියන් වහන්සේ. ඒකයි නෙබුකද්නේසර් රජතුමා රන් රූපේ හැදුවට පස්සේ වදින්න කිව්වම ඊශ්‍රායල් තරුණ තුන්දෙනා වැඳේ නැහැ. කිව්වා අපේ දෙවියන් වහන්සේ ගල්මැටි රූප නෙමෙයි. අද තාමත් අපේ සහෝදර කිතුණුවෝ ඉන්නවා ගල්මැටි රූපෙට වදින්න. අපිට කනගාටුයි. නමුත් දෙවියන් මේ හත්රාක්නේසර් නගෝ කිව්වා අපි ඔයා හදපු රූපෙට වදින්නේ නැහැ. අපේ දෙවියන් වහන්සේ අපව ඔබෙන් බේරගනි. බේර නොගතත් අපි වදින්නේ නැහැ. සත්ගුණයක් පත් කළා. සත්‍රාක්නේසර් අබෙන්දගෝ ගිනුළු දැම්මම නෙබුකද්නේසර් කියනවා අපි දැන් මේ තුන් දෙනා නේද අමුතු දෙයක් මෙන්න ගිනි උදුනක් ඇතුලේ මේ මිනිස්සු තුන් දෙනා ඇවිදිනවා ඒ තුන් දෙනාත් එක්ක තවත් කෙනෙක් ඇවිදිනවා එයා මනුෂ්‍ය පුත්‍රයෙක් වගේ පේනවා ඒ දේව පුත්‍රයා කවුරුත් නෙමෙයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේ පූජාවට ප්‍රථමයෙන් උන්වහන්සේ පොළොවට ඇවිල්ලා ගිනි උදුන ඇතුලේ සත්‍රා මේස සමග ඇවිදිනකොට ගිනි උදුනේ ගින්න නුඹ දැවෙන්නේ නැහැ නුඹ ගිනි මැදින් ගියත් නුඹට ඒව දැවෙන්නේ නැහැ. මේවා පොළොවේ සිදුවෙච්ච මහ පුදුම අමුතු දේවල්. මේ යෙසායාගේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සුද්ධතනන් වහන්සේ කියනවා මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හට ගන්නව ඇත. නුඹලා ඒක නොදන්නෝය. මම කාන්තාරේ පවා මාර්ගයක්ද වනේ ගංගා සාදන්නෙමි. මගේ ප්‍රේමාන්තය දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය බලය ගැන ඔබ අවතක්සේරු හිතන්න එපා. දානියෙල් සිංහ ගුහාවට ගියාම බඩගිනි වූ සිංහයෝ දානියෙල් දිහා බලා හිටියා විතරයි. මිනිමස් කන සිංහයන්ට දානියෙල් පෙවුන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්ගේ කටවල් වැහුවා. කිසි කලක ඒ දේශයේ වෙන්නේ නැති දෙයක් වුණා. සිංහ ගුහාවට මිනිහෙක් දානකට වැටෙන්න ඉස්සලා කටුත් පවා කාලේලා ඒ සිංහයෝ. නමුත් දානියෙල් ගිහලා මේ හිටගත්තාම සිංහයෝ මෙහෙම බාරගෙන හිටියා. ඒ අපේ දෙවියන් වහන්සේ අමුතු දේ කරනවා. ඔබ දෙවියන් වහන්සේ දිහා ගමන් කරනවා බලන්න. ඔබ දෙවියන් වහන්සේ සමග ගමන් කරනවා නම් මේ පොළොව මොනතරම් සෙලවුණාට බය වෙන්න එපා. මේ ආර්ථිකය මුහුදේ රැළමින් උඩ පහත් වෙන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ සමග ඉන්නවා නම් ඔබේ ආර්ථිකය, ඔබේ ව්‍යාපාරය, ඔබේ පවුල තුල, ඔබේ දරුවගේ ජීවිත තුල අමුතු දේ කරන්නට දෙවියන් වහන්සේ කැමතියි. මේ උදෑසන කවුද කැමති? ඔබේ ජීවිතය අමුතු දෙයක් කරගන්නට. ඔබ කැමතිද යටත් වෙලා කියන්න මම පොකාරෙන් මට සමහ වෙන්න. මට තව දෙවියෝ ඕනේ. මට ඊශ්‍රායල් සුද්ධ දෙවියන් වහන්සේ තරම් බලවත් දෙවි කෙනෙක් ගැන මම අහලා නැහැ. මට ඔබ ඕන දෙවියන් වහන්සේ. මට ඔබ ඕන ජේසු. උන්වහන්සේ කියනවා වෙහසවන පරෝසල සියල්ලනි මාව චටෙන්න මම නුඹට සහනය දෙන්නම්. ඇයි ඔබ ප්‍රමාද වෙන්නේ? මේ පණිවිඩය අසන දැන්ගෝ ඊට පස්ව අසන මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරනි ඔබ ලෝකේ හා කෙලවරින් දහන්න පුළුවන්. මම ඔබට කියනවා මගේ ජේසුට පුළුවන් ඔබේ ජීවිතේ අමුතු දෙයක් කරන්නට. එදා කානානි සර්ව මංගල්‍යයට ජේසු ආරාධනා නොකළා නම් ඔවුන් ලැජ්ජාටපත් වෙනවා. ඔබ ජේසු ආරාධනා කරන ඔබේ ජීවිතේ ඔබේ පවුලට ඔබේ දරුවට ඔබේ රැකියාව ඔබේ ව්‍යාපාරය ඔබ ජේසුස් සමග ගමන් කරන්න අමුතු දේ වෙන්නේ. පොළොව සැලෙන්න පුළුවන්. පර්වත වැටෙන්න පුළුවන්. පොළොව දෙබා වෙන්න පුළුවන්. මූද ගලන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය අමුතු දේ කරන්නේ. ඔබ කැමතිද ඒ අමුතු දේ ඔබේ ජීවිතයේ සිදු කරගන්නට? ඔබ මේ දැසන කියනවාද ස්වාමිනේ මේ රෝගය ගැන වෛද්‍යවරු මෙහෙම කිව්වා. ස්වාමිනේ මේ රෝගය ගැන වෛද්‍යවරු මෙහෙම මතයක් දක්වනවා. මම කැමතියි ඔබ වහන්සේගෙන් අමුතු දෙයක් අමුතු සුවයක් ලබා ගන්නට. උන්වහන්සේ කැමති අමුතු සුවය ඔබට දෙන්නට. ඔබේ වැටිච්ච ආර්ථිකය, වැටිච්ච අධ්‍යාපනය, වැටිච්ච සමාදානය, කැඩිච්ච ජීවිතේ පවුල
දෙවියන් වහන්සේ කැමති අමුතු දෙයක් කරන්න. අමුතු දෙයක් කරන්නට. අලුත් දෙයක් beauty. උන්වහන්සේ කැමති අමුතු දෙයක් කරන්න. ඔබ ඊට දෙනවද? ඔබ ඊට දෙනවද උන්වහන්සේට? ඔබ කියන්නේ ඉන්න තැන ජේසුනේ මගේ ජීවිතය අමුතු දෙයක් කරන්න. මගේ ජීවිතේ ඒ අලුත් දෙයක් කරන්න මේ පැයේදී ඔබ වහන්සේට පුළුවන්. මගේ සමාව තුළ අලුත් දෙයක් කරන්න. මගේ පවුල තුළ, මගේ රැකියාව තුළ, මගේ ව්‍යාපාරය තුළ, මගේ දේශය තුළ අලුත් දෙයක් කරන්න. මගේ දෙවියන් වහන්සේගේ සදාකාලික හස්තේ ඒ අමුතු දෙයක් කරන්න කැමතියි. ඔබ යටත් වෙන කල උන්වහන්සේ දෙයක් කරන්නවා. ඔබ මනුස්ස ස්වභාවයක කියන මම ඔබ වෙන යාඥාවක් කරන්න යනවා. ඔබේ ජීවිතය තුළ අමුතු දෙයක් හට ගන්නට, අලුත් දෙයක් සිදු වෙන්නට මේ උදෑසන මම යාඥා කරන්න යනවා. ඔබ ඉන්න තැන ඔබේ දෙකට පියාගන්න. ඔබ යාඥා කරන්න. දෙවියන් වහන්සේට කියන්න. උන්වහන්සේගේ දාසයා කිව් ලෙස ඔබගේ පරමාධිපත්‍යය මම දන්නවා. ඔබගේ සදාකාලිකත්වය මම දන්නවා. ඔබ ඊශ්වරය වලට ප්‍රේම කළාසේ මට ප්‍රේම කරන බව දන්නවා. දෙවියනි මට අලුත් දෙයක් අත්දකින්න වරම් දුන්න මැනව. හලෙලූයා. අතිශුද්ධ දෙවි ස්වාමිනී මේ අලංකාර උදෑසන ඔබ වහන්සේගේ දාසයට දුන්න වචනය ඔබගේ සෙනඟට මම දුන්නා පියාණනි. ඔබ වහන්සේ ඉදිරියේ මම මේක විශාල කාලයක් කරගෙන සූදානම් බව ඔබ දන්නවා. මේ පණිවිඩය ගැන මම ඔබ වහන්සේට යාඥා කළ බව දන්නවා. සුදාත්ම දෙවියනි මේ ඇසූ සෙනඟට මේක සැබෑ ආශිර්වාදයක් වෙන්නට. ඔවුන් ඉන්න තත්ත්වයන් වෙනස් කරන්නට, අලුත් කරන්නට, ඔවුන් මුසවන්නට, ගොඩ නගන්නට ඔබට පුළුවන්. ඔබ අලුත් දෙයක් දැන් මේ හැම ජීවිතය තුළකම මේ හැම පවුල තුළක සිදු වෙන්න සැලසුවා මැනව. ඔවුන්ගේ රෝග ශරීරයට අමුතු සුවයක් දැන් යේසුස් වහන්සේගේ ලේ බලයෙන් ශුද්ධාත්ම බලයෙන් ස්පර්ශ කළා මැනව. දැන් ඔවුන්ගේ ශරීරයට අමුතු සුවයක් ලැබෙනවා. ඔවුන්ගේ ස්වාමිනී හිස පටන් දෙපා දක්වාදී විවිධ රෝග තිබෙන්න පුළුවන්. ස්වාමිනී හන්දිපත් වේදනාව වෙන්න පුළුවන්, දියවැඩිය රෝග වෙන්න පුළුවන්, ඒ ආතරණිස් රෝග වෙන්න පුළුවන්, අධික රුධිර පීඩන වෙන්න පුළුවන්, හෘද වස්තු සම්බන්ධ ස්වාමිනී උදරයේ රෝග වෙන්න පුළුවන්. නරසුගේ යේසුගේ නාමයෙන් අමුතු දෙයක් වේවා. අමුතු සුවයක් ලැබේවා කියලා ආත්මා කරනවා. ස්වාමිනී මේ දැසන ඔබගෙන් පිළිට පතන ඔවුන්ගේ ව්‍යාපාරය, ඔබගේ රැකියාව, ඔබගේ අධ්‍යාපනය තුළ අලුත් වෙනසක් කරමින් ආශිර්වාද කරන්න කියලා ආඥා කරනවා. ආශිර්වාද කරන්න. ඔබගේ දැහැට මේ සෙනඟ බාහිර කරනවා. අප සමග මේ මොහොතේ සජීවී සම්බන්ධෙච්ච හැම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයෙක් ඒ දරු පවුල වල බාරයි. අත තබන්න පියාණනි. අමුතු දේ ඔවුන්ගේ ජීවිතේ පවුල තුළ සිදු කරන්න ස්වාමිනී. ආශිර්වාද කරන්න. මින් ඉදිරි රසන සියලු සෙනඟ ඔබට බාර කරනවා. ඔවුන්ගේ ජීවිතවල ඒ අමුතු දේ වෙන්න සැලැස්සුව මැනව කියලා යාඥා කරමින් ඔබගේ දැහැට මේ සෙනඟ අපේ දේශයට බාර කරනවා. ස්වාමිනී මේ වසංගත උදුරින් අමුතු දෙයක් කරමින් මේ වසංගත උදුරු කන්න ඔබ වහන්සේට පුළුවන්. අපේ සෙනඟ පසුතැවිලිලා සැබෑ මෞංකාර ඊශ්වරය සුද්ධ දෙවියන් වහන්සේ සොයන්න මේ දේශයට කරුණා කළා මැනව. මේ දේශය පාලනය කරන්නා වූ අපේ ජනතුමා සිට සියලු පාලන යන්ත්‍රය ඔබට බාර කරනවා. ස්වාමිනී මේ වසංගතයට විරුද්ධව සටන් කරන මේ සෞඛ්‍ය අංශව ඒ හමුදා පොලිස් සියලු අංශ ඔබට බාර කරනවා. ඔබේ කරුණාව ලැබෙන්න රෝගාතුරු හැම කෙනෙක්ම ඉක්මන් සුවය ලැබෙන්න අපි යාඥා කරනවා. ඔබ සුව දෙන්න දෙවියන් වහන්සේ. ඔබ කිව්වා ස්වාමිනී තාගේ රෝග සුව කරන දෙවියන් වහන්සේ මමයි කියලා. එහෙනම් ස්වාමිනී සුවය ශාරීරිකවද මේ සෙනඟට මානසිකවද ලබා දුන්න බෑ. ඔබගේ දැහැට මේ සියලු සෙනඟත් බාර කරන අතර අපේ බෙත්ලෙහෙම් යාඥා ගෘහයේ හැම පවුලක් ඔසවනවා ස්වාමිනී. ඔබගේ ආරක්ෂාව, රැකවරණය ඔබගේ පවුල් කෙරෙහි තැබුව මැනව. ඔවුන් පතන සිතන සියලු අවශ්‍යතාවය ඉටු වේවා, ඉෂ්ට වේවා. ඔබ ආශිර්වාද කරමින් මෙතන පටන් ඔවුන්ගේ ජීවිතවල බෙත්ලෙහෙම් යාඥා ගෘහය තුළ ශ්‍රී ලංකාව සභාව තුළ අමුතු වෙනසක් ඇති කරමින් ඔබ වහන්සේ සභාව පුබුදවන්න ආශිර්වාද කරන්න. නැවතවරක් ඔබගේ දැහැට අපේ සහෝදර බාර කරන අතර අපේ පිටරට ඉන්නා ස්වාමිනී ඒ සියලු සහෝදර සහෝදරයන් බාර කරනවා. ඒ පවුල් බාර කරනවා. ඔවුන් අඛණ්ඩව අප සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ස්වාමිනී ඔවුන්ගේ සියලු ශක්තිය, ආශිර්වාදය ඔබ වහන්සේ ඔවුන් සමග තබන්න. ඔවුන්ගේ ආශිර්වාද අපට ලැබුණු සාස්තුති කරනවා. ඔබගේ දැහැට මේ සෙනඟ බාරයි. කැප කරනවා. ආශිර්වාද කළ මැනව. අපගේ දෙවියෝ ස්වාමි ජීවමාන නාසය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. Amen. Thank you, Jesus.